තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි. අභිධර්මය උගන්වන පාඩම් මාලාවේ 16 වන පාඩමයි අද ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, සම්මුති දේශනා පරමාර්ථ දේශනා අතර අභිධර්මයේ අයත් වන්නේ පරමාර්ථ දේශනාවලට බව දැන් ඔය පින්වතුන් දන්නවා. ඒ අතර චිත්ත පරමාර්ථී, චෛතසික පරමාර්ථී, රූප පරමාර්ථී වගේම නිබ්බාන පරමාර්ථී කියන පරමාර්ථ ධර්ම හතරෙන් චිත්ත පරමාර්ථී බොහෝ කරුණු දැන් ඔබ ඉගෙන ගත්තා. සිත් 89ක් ඇති අතර එයින් කාමාවචර සිත් 54කුත්, රූපාවචර සිත් 15කුත්, අරූපාවචර සිත් 12කුත්, ලෝකෝත්තර සිත් 8කුත් තියෙන බව දැන් ඔබ දැනගත්තා. එයින් කාමාවචර සිත් 54, අකුසල සිත් 12, අහේතුක සිත් 18, කාමසෝබන සිත් 24 විදිහට ඉගෙන ගත්තා. රූපාවචර සිත් 15ත් ඔය පින්වතුන් ඉගෙන ගත්තා. පින්වත්නි, අරූපාවචර සිත් 12න් මේ වන විට අරූපාවචර සිත් 4ක් ඉගෙන ගත්තා. ඒ කුසල සිත් 4යි. අදට නියමිත පාඩම වෙන්නේ අරූපාවචර විපාක සිත් 4යි. කලින් ඉගෙනගත්ත අරූපාවචර කුසල සිත් 4 වගේම ඒ නමම තියෙන විපාක සිත් 4ක් තියෙනවා. අර සිත් වල විපාක සිත්. ඒ තමයි 1 ආකාසානංචායතන විපාක සිත, 2 විඥානංචායතන විපාක සිත, 3 ආකින්චඤ්ඤායතන විපාක සිත, 4 නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිතයි. මේ සිත් 4 පින්වත්නි හඳුන්වන්නේ අරූපාවචර විපාක සිත් කියලා. මේ සිත් 4ෙත් විස්තර කලින් ඔබට කියලා දුන්නොත් අරූපාවචර කුසල සිත් වලට හැම අතින්ම සමානයි. වෙනසකට තියෙන්නේ ඒ කලින් ඉගෙනගත්ත සිත්වල තියෙන විපාක සිත් තමයි මේවා වන එක. පින්වත්නි, මුලින් කිව්ව කුසල සිත් උපදවා ගත්තාම ඒ උපදවා ගත්ත අයට එයින් ලැබෙන විපාක වෙන්නේ මේ විපාක සිත්. එතකොට අරූපාවචර ධානය ලබාගත් යෝගාවචරයින්ට ඒ ධාන බලයෙන් ලැබෙන විපාක අතර උප්පත්තිය ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. ධාන බලයෙන් කවුරු හරි කෙනෙක් පිරිහෙන්නේ නැතිව අරූපාවචර ධානය අනුව ඒ ධානයේ ඇතිව මිය ගියොත් ඒ කෙනා උප්පත්තිය ලබන්නේ ආකාසානංචායතන ධානය ඇතිවනම් මිය ගියේ මහා කල්ප 20000කට ආයු කාලයේ තියෙන ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකේ. ඒ කියන්නේ ආකාසානංචායතන ධානයෙන් පිරිහෙන්නේ නැතුව ඒ ධානය උපදවාගෙන ඇති තැනැත්තා මිය ගියාට පස්සේ මහා කල්ප 20000ක ආයු කාලයක් තියෙන පින්වත්නි ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබනවා. කල්පය අන්තකල්ප, අසංඛ්‍ය කල්ප, මහා කල්ප විදිහට බෙදෙනවා. එතෙන්දී මහා කල්පයක් වෙන්නේ අසංඛ්‍ය කල්ප 4ක්. පින්වත්නි, ඒ මහා කල්ප වලින් මහා කල්ප
20,000ක ආයු කාලයක් තමයි මේ කියන ආකාසානංචායතන භූමියේ ආයු කාලයේ පරමායුෂ වෙන්නේ. ඊළඟට විඥානං ඡායතන ධානයෙන් පිරිහෙන්නේ නැතුව මියගිය යෝගාවචරයා මහා කල්ප 40,000ක් ආයුෂ තියෙන විඥානං ඡායතන බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබනවා. එතකොට විඥානං ඡායතන ධානයේ උපදවාගෙන ඒ ධානයෙන් පිරිහෙන්නේ නැතිව මියගිය කෙනෙක් පරමායුෂ මහා කල්ප 40,000ක් තියෙන විඥානං ඡායතන බ්‍රහ්ම ලෝකේ තමයි උප්පත්තිය ලබන්නේ. විඥානං ඡායතන ධානයත් එක්ක මනුස්ස භූමියේ හරි දිව්‍ය භූමියකදී හරි බ්‍රහ්ම භූමියකදී හරි උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනියට ආකින්චඤ්ඤායතන ධානය. ආකින්චඤ්ඤායතනය අරූප ධානය උපදවාගෙන එයින් පිරිහෙන්නේ නැතිව මානෙයටපත් වුණු යෝගාවචරයා මහා කල්ප 60,000ක් පරමායුෂ තියෙන ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබනවා. එතකොට ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ පරමායුෂ වෙන්නේ මහා කල්ප 60,000ක් මනුස්ස භූමියේ හරි දිව්‍ය භූමියක හරි රූපාවචර බ්‍රහ්ම භූමියකදී හරි ආකින්චඤ්ඤායතන ධානය උපදවා ගත්තට පස්සේ එයින් පිරිහෙන්නේ නැතුව ඒ තැන්වලින් මිය ගියොත් හරි චුත වුණොත් හරි ඒ ධානයේට අනුරූපව උප්පත්තිය ලැබනවා මහා කල්ප 60,000ක් තියෙන ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ. නේව සංඥා නාසඤ්ඤායතන ධානයේ තමයි හතරවෙනි අරූපාවචර ධානය. නේව සංඥා නාසඤ්ඤායතනයේ ධානයෙන් පිරිහෙන්නේ නැතුව මිය පරලොව ගිය යෝගාවචරයා මහා කල්ප 84,000කට ආයු කාලයේ තියෙන නේව සංඥා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබනවා. එතකොට හතරවන අරූපාවචර ධානයෙන් පිරිහුන් නැති මනුස්ස දේව බ්‍රහ්මාදී පිරිස් ඒ ධානයේ නිසා එහි විපාක විදිහට ප්‍රතිසන්දිය ලබන ස්ථානයේ තමයි මහා කල්ප 84,000ක් ආයු කාලයේ තියෙන නේව සංඥා නාසඤ්ඤායතන භූමිය. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන සත්වයින්ට ශරීරයක් නැහැ. ඒ කියන්නේ රූපකයක් නැහැ. කාම සත්වයින්ට ශරීරයක් ඒ කියන්නේ රූපකයක් පරිහරණය කරන්නට සිද්ධ වන හින්දා ඒ අයට විඳින්න වන දුක් මෙපමණයි කියන්න බැරි තරම්. කෙලවරක් නැති දුක් රූපකයක් පරිහරණය කරන්න වන හින්දා විඳින්න වෙනවා. ඒ වුණාට අරූපී සත්වයෝ විඥාණයෙන් විතරක් දීර්ඝ කාලයක් එතන ජීවත් වෙනවා. විඥාණයෙන් විතරක් කිව්වහම විඥානයේ වේදනා සංඥා සංකාරේනොත් තියෙන බව තේරුම් ගන්නත් ඕන. කාම සත්වයෝ විඳින එක දුකක්වත් ඒ අයට නැහැ. අර රූපයක් පරිහරණය කරන අයට රූපයේ පැවැත්මට ඕන කරන දේවල් කිරීම ආදී කිසිම දෙයක් අර අරූපාවචර භූමියේ ඉන්න ඒ ආකාසානංචායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සත්වයින්ට නැහැ. අරූපී සත්වයින්ට නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් එහි තියෙනවා. කාම සත්වයින්ට තියෙන්නේ බාහිර දේවල්. ඒ කියන්නේ පිටස්තර දේවල් වලින් ඉන්ද්‍රියයන් පිනවාගෙන ලබන සැපයක්. ඒ වුණාට අරූපාවචර සත්වයින්ගේ සැපයට පිටතින් කිසිම දෙයක් ඕන නැහැ. කාම සත්වයින්ගේ ආත්මභාවයේ සැපවත් කරගන්න තවත් දේවල් එකතු කරගන්න ඕන. ඒ වුණාට අරූපී සත්වයින්ගේ ආත්මභාවයේ සැපවත් කරන්නට තවත් දේ එකතු කරන්නට ඕන නැහැ. අරූපාවචර භූමියේ උප්පත්තිය ලැබලා ඉන්න සත්වයින්ගේ මුළු ජීවිතේම ඔහුට මහා සැපයක් මහා සුවයක් වෙනවා.
පින්වත්නි, අනාගාමී පින්වතුන්ට සහ අරහත් පින්වතුන්ට පමණක් අයිති නිරෝධ සමාපත්තිය කියලා සමවදින්න පුළුවන් සමවතක් තියෙනවා. නිරෝධ සමාපatti සුවයට සමවදින්න පුළුවන්කම ලැබෙන්නේ අනාගාමී පින්වතුන්ට සහ අරහත් උත්තමයන් වහන්සේලාට. ඒකින් සිදු කරන්නේ සිත නැතිව වාසය කිරීමක්. මේ නිරෝධ සමාපatti සුවයට සමවදින්න නම් රූපාවචර අරූපාවචර ධාන සියල්ලම ලබාගෙන ඉන්නත් ඕන. රූපාවචර අරූපාවචර කියන ධාන සියල්ලම ලබාගෙන තියෙනවා වගේම අනාගාමී හෝ රහතන් වහන්සේලා හෝ බවට පත් වෙලා තියෙන පින්වතුන්ට විතරක් පුළුවන් නිරෝධ සමාපatti සුවයට සමවදින්න. නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන් වන්නට රහතන් වහන්සේලාත් අරූපාවචර ධානය උපදවා ගන්නවා. රහත් වුණාට සියල්ල එකකින් අවසන් කියලා තකන්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවදින්නට අරූපාවචර ධානය උපදවා ගන්නවා. රහතන් වහන්සේලා ඊ උපදවා ගන්න අරූපාවචර ධානවලට විපාක දෙන්න ශක්තියක් නැහැ. රහතන් වහන්සේලා උපදවාගත්ත ඒ අරූපාවචර ධානවලට විපාක දෙන්නට සත්‍යයක් නැති හින්දායි ඒ අරූපාවචර ධාන සිත් හතර අරූපාවචර ක්‍රියාසිත වෙන්නේ. රහතන් වහන්සේලාට ඇති වෙන්නේ ක්‍රියාසිත. අරූපාවචර සිත් හතරත් අරූපාවචර ක්‍රියාසිත වෙනවා. අරූපාවචර ධාන සිත් හතර උපදවාගත් යෝගාවචරයින්ට ඒකෙන් ලැබෙන විපාක විදිහට අරූපී භූමිවල උපදින්න පුළුවන්. ඒ භූමි වලින් ආකාසානංචායතන ධානයේ ලැබපු යෝගාවචරය උපද ලබන්නේ ආකාසානංචායතනයේ කියන අර කලින් කිව්ව මහා කල්ප 20000ක පරම ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකේ. විඥානංචායතනලාභියා උපද ලබන්නේ විඥානංචායතන බ්‍රහ්ම ලෝකේ. ඒකේ පරමායුෂ කලින් කිව්වා වගේ මහා කල්ප 40000ක්. ආකින්චඤ්ඤායතන ලාභියා උපත ලබන ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයේ පරමායුෂ මහා කල්ප 60000ක්. නේව සංඥා නාසඤ්ඤායතන ලාභියා උපත ලබන නේව සංඥා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකෙහි පරමායුෂ මහා කල්ප 84000ක් වෙනවා. ඔය පින්වතුන් ලෝවැඩ සංගරාවේ එහෙම කියවද්දී ඔබට හම්බ වෙලා ඇති සිත මිස කය නැති බඹලුව සතරක කියලා කවියක්. ඒ සිත මිස කය නැති බඹලුව සතරක විදියට සඳහන් වෙන්නේ මෙන්න මේ බ්‍රහ්ම ලෝක හතර ගැන. රූපයේ දොස් දැකලා රූපේ ගැන කලකිරිලා උපදවා ගන්න ධාන හින්දා මේ ධානලාභීනට බ්‍රහ්ම ලෝකවල උපත ලබද්දී රූපයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට තියෙන විඥානය විතරයි. ශරීරයක් නැතිව විඥානයේ විතරක් ඇතිව ප්‍රතිසන්දිය ලබන ඒ අය ජීවත් වෙන්නේ මහා කල්ප ගණන් ගන්න. මහා කල්ප ගන්නේ. මේ අරූපී භූමි හතර අෂ්ට දුෂ්ටක්ෂණ විදිහටත් හඳුන්වනවා. එයින් කියවෙන්නේ සසර දුකින් ඈතරව මගපල් ලැබීම උදෙසා පින් කිරීමට නොහැකි ස්ථාන 8න් එකක් ලෙසයි. ඒ අෂ්ට දුෂ්ටක්ෂණ වෙන්නේ නිරය, තිරිසන් යෝනිය, අසුරනිකාය, අරූපාවචර භූමිය, අබුද්ධෝත්පාද කාලේ, පිටසක්වල, පංචේන්ද්‍රිය විකලත්වය, ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටිය දවුණු මිත්‍යා දෘෂ්ටියයි. අෂ්ට දුෂ්ටක්ෂණ සම්බන්ධව තවත් ඔය ඇතු විමසන්න ඕන. එතකොට ඉහත කිව්ව ක්‍රමයට වඩා පුංචි වෙනස්කම් තියෙන තැනුත් අපිට හම්බ වෙනවා. අෂ්ට දුෂ්ටක්ෂණ ගැඹුරින් විමසා බලද්දී පින්වත්නි
අසඤ්ඤ සත්‍යය ගැන ඔබේ අවධානය යොමු කරන්න. අරූපාවචර සිත් 12ම දැන් ඔබ ඉගෙන ගත්තා. අරූපාවචර කුසාසිත 4 උපදවා ගන්න පුළුවන් වෙන රූපාවචර ධානය වලින් පසු බව දැනගත්ත කලින් ඒ අරූපාවචර ධානය උපදවා ගත්තට පස්සේ ඒ අරූපාවචර කුසල සිතට විපාක සිතක් තියෙන බවත් ඔබ ඉගෙන ගත්තා. ඒ අරූපාවචර විපාක සිත් වලින් ප්‍රතිසන්දිය ලැබෙනකොට ඒ බ්‍රහ්ම ලෝකවල ආයු කාලය සහ උපදින ඒ සිතට අනුරූපී බ්‍රහ්ම ලෝකයේ ගැන දැනගත්තා. ඒ වගේම රහතන් වහන්සේලාට ඇතිවන අරූපාවචර සිත් ක්‍රියාසිත බවත් දැනගෙන ගත්තා. රහතන් වහන්සේලාට ඇතිවන අරූපාවචර සිත් ක්‍රියාසිත බවත් දැනගත්තා. මේ අරූපාවචර සිත් 12 ස්වභාවය වෙන්නේ පින්වත්නි උපේක්ඛා සහගත සිත් 12ක් තියෙනවා මෙතන. සම්පයුත්ත සිත් 12ක් තියෙනවා, සසංකාරික සිත් 12ක් තියෙනවා, පංචම ධානය සිත් 12ක් තියෙනවා. මේ සිත් 12ම පංචම ධානය සිත්. එතකොට සසංකාරික සිත් 12ක් තියෙනවා, සම්පයුත්ත සිත් 12ක් තියෙනවා, උපේක්ඛා සහගත සිත් 12ක් තියෙනවා. ඒ කියන්නේ මේ සිත් 12ම එක්ක උපේක්ඛා, එක්ක සම්පයුත්ත, එක්ක සසංකාරික, එක්ක පංචම ධානය කියන විදිහට පින්වත්නි වෙන්නේ. අරූපාවචර සිත් 12ම උපේක්ඛා ඒකාග්‍රතාව යන ධාන අංග දෙකකින් යුක්තයි. ඒ වගේම තමයි රූපාවචර පංචම ධානය ලබාගත් ධානලාභියාට විතරක් අරූපාවචර ධාන සිත් උපදවා ගන්න පුළුවන්. ඒ කරුණ අනුව රූපාවචර සිත් උපේක්ඛා සහගත හින්දා මේ සිත් 12 උපේක්ඛා සහගත වෙනවා. ඒක සම්පයුත්ත හා සසංකාරිකත් වෙනවා. සාමාන්‍ය පොදු ජනතාවට අයිති නැති උසස් අයටම අයිති උසස් අය විසීම උපදවන්න ඕන මේ රූපාවචර අරූපාවචර සිත්වලට මහත්ගත සිත් කියලා කියනවා. පංචම ධානය ස්වභාවයෙන් අරූපාවචර සිත් එකිනෙකට සමාන බවක් පෙනුනට පහළ අරූප ධාන වලට වඩා ඉහළ අරූප ධාන සිත් උසස් වෙනවා. ඒ වගේම තමයි මාර්ගඵල උපදවා ගන්න ගමනේදී පින්වත්නි වැඩි වශයෙන්ම මගඵල උපදවා ගන්නේ කෙලින්ම විදර්ශනා වඩා කටයුතු කරන සුස්ක විදර්ශකයින්. ධානලාභී මගඵල උපදවා ගන්නවා අපිට හම්බ වෙනවා. ධානලාභීන්ට වඩා වැඩි වශයෙන් සුස්ක විදර්ශකයින් මගඵල උපදවා ගත ප්‍රමාණය වැඩි. නමුත් ධානලාභීන් මගඵල උපදවා ගන්නකොට ඒ අය අතනොත් රූපාවචර ධානලාභීන්ට වඩා අරූපාවචර ධානලාභී මගඵල ලබා ගැනීම ඒ ධානය උපදවාගෙන මගඵල ලබා ගැනීම අවම මට්ටමකින් තිබුණත් එහෙම සිද්ධ වෙනවා. කොයි වෙලාවකවත් අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදුනාට පස්සේ ධානය උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදුනාට පස්සේ මාර්ගඵල උපදවා ගන්න බෑ. නමුත් මනුස්ස භූමියේදී අරූපාවචර ධානය උපදවාගෙන සෝවහන් වෙලා ඉද්දී ඒකිනා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබුවොත් සෝවහන් මාර්ගඵල ලාභියා උප්පත්තිය ලැබුව අරූපාවචර බ්‍රහ්ම ලෝකෙදී යාට ඉතිරි ධානාදී උපදවාගෙන ඉහළින් ඉහළට යන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. රූපාවචර අරූපාවචර ඔක්කොම මහත්ගත සිත් දැන් 27ක් තියෙන බව ඔබ දැන් දන්නවා. රූපාවචර සිත් 15ක් තියෙනවා, අරූපාවචර සිත් 12ක් තියෙනවා. 15යි 12යි 27ක් වෙනවා. මහත්ගත සිත් වලට කුසාසිත 9ක් තියෙනවා. රූපාවචර කුසාසිත 5යි, අරූපාවචර කුසාසිත 4යි. විපාක සිතොත් ඒ වගේ 9ක් තියෙනවා. විපාක සිතොත් රූපාවචර සිත් 5යි, අරූපාවචර සිත් 4යි විදිහට තියෙනවා.
ඒ වගේම ක්‍රියාසිතුත් 9ක් තියෙනවා. ක්‍රියාසිතුත් රූපාවචර සිත් 5ක් තියෙනවා රහතන් වහන්සේලාට. අරූපාවචර සිත් තියෙනවා 4ක්. එතකොට 9 වරක් 3 ගත්තාම අපිට හම්බ වෙන්නේ 27ක්. මහත්ගත සිත්වල කුසල් සිත් 9ක් තියෙනවා, විපාක සිත් 9ක් තියෙනවා, ක්‍රියා සිත් 9ක් තියෙනවා. ප්‍රථම ධාන සිත් 3ක් තියෙනවා. ද්විතීය ධාන සිත් 3ක් තියෙනවා. තෘතීය ධාන සිත් 3ක් තියෙනවා. චතුර්ථ ධාන සිත් 3ක් තියෙනවා. පංචම ධාන සිත් ඔක්කොම 15ක් තියෙනවා. ප්‍රථම ධාන සිත් කුසල විපාක ක්‍රියා විදිහට 3ක් තියෙනවා. ද්විතීය ධාන සිත් කුසල විපාක ක්‍රියා විදිහට 3ක් තියෙනවා. තෘතීය ධාන සිත් කුසල විපාක ක්‍රියා විදිහට 3ක් තියෙනවා. චතුර්ථ ධාන සිත් කුසල විපාක ක්‍රියා විදිහට 3ක් තියෙනවා. පංචම ධාන සිත් ඔක්කොම 15ක් තියෙනවා. කාමාවචර සිත් ඔය ඇත්ත දැන් 54ක් තියෙන බව දැනගත්තා. රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි. එතකොට ලෞකික සිත්වල එකතුව පින්වත්නි ඔක්කොම 81ක් වෙනවා. මේ සිත් 81කට ලෞකික සිත් කියලා කියනවා. මේ ලෞකික සිත් අතර ලෞකික අකුසල් සිත් 12ක් තියෙනවා. ලෞකික කුසල් සිත් 17ක් තියෙනවා. ලෞකික විපාක සිත් 32ක් තියෙනවා. ක්‍රියා සිත් ඔක්කොම 20ක් තියෙනවා. එතකොට ලෞකික සිත් ඔක්කොම එකතු 81යි. ඒ සිත් 81 හම්බ වෙන ඔය ඇත්තන්ට අකුසල් සිත් 12ක්, ඒ වගේම කුසල් සිත් ඔක්කොම එකතු කළාම 17යි, විපාක සිත් ඔක්කොම එකතු කළාම 32යි, ක්‍රියා සිත් ඔක්කොම එකතු කළාම 20ක්. මේ ලෞකික සිත් 81 සුඛ සහගත කාය විඥානයේ සෝමනස්ස වලටත් දුක්ඛ සහගත කාය විඥානයේ දෝමනස්ස වලටත් ඇතුළු කළාම ඒකේ ගණන මෙහෙම ඉන්නේ. සෝමනස්ස සහගත සිත් 31යි, උපේක්ඛා සහගත සිත් 47යි, දෝමනස්ස සහගත සිත් 3යි. එකතුව 81යි. පින්වත්නි, දැන් ඔය ඇත්තු අරූපාවචර සිත් 12ත් ඉගෙනගෙන අවසන් කළා. ඊළඟට තියෙන සිත්වල ලෝකෝත්තර සිත් 8 ගැන දැනගන්න. ලෝකෝත්තර කියලා කියන්නේ පින්වත්නි, තණ්හා දිට්ඨි වශයෙන් තදින් අල්ලා ගන්නා ලදන පංච උපාදානස්කන්ධ ලෝකේනොත්, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකේනොත් ඊතර කරවනවා කියන අදහස. ලෝකී පැවැත්මට උපකාර වන කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ලෞකික කුසල් සියල්ලම ඊ පමණට තදංග විස්කම්බන විදිහට අකුසල් ප්‍රහාණය කිරීමට සමත් වුණාට සසරින් එතර කරවන්නට ඒට සත්‍යයක් නැහැ. මේ ලෝකෝත්තර සිත් 8න් 4ක් මාර්ග සිත් විදිහට ඉපදිලා ඊ අකුසලයන් වෙන්වෙන්ව 4 වරකට සමුච්ඡේද ප්‍රහාණ විදිහට නසනවා. සසරින් එතර කරවලා නිවනට පමුණුවලා ඒට අනතුරුව 4ක් නැතුව ලෝකෝත්තර ඵලචිත්තයන් අකාලිකව ලැබෙන ඵලයන්ගේ උපකාරය ලැබ පටිපස්සද්ධි ප්‍රහාණයෙන්, ඒ කියන්නේ අරහත් මාර්ග චිත්තයට පසුව එහි විපාක සිත පහළ වීම විදිහට කෙලෙස් විදා සංසිඳවනවා. මේක ලෝකෝත්තර මාර්ග 4ෙන්ම ලැබෙන අවස්ථාව. පින්වත්නි, ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. අද ඔය පින්වතුන් ඒ 8 කටපාඩම් කරගමු. ඊළඟ 17 වෙනි වාරයේදී අපි ඔබට විස්තර කරලා දෙනවා 17 වෙනි පාඩමේදී. පින්වත්නි, පළවෙනි ලෝකෝත්තර සිත තමයි සෝතාපට්ටි මග්ග සිත. ඒ කියන්නේ පළමු වරට නිවන් මඟට පැමිණෙන ආර්ය මාර්ග කුසාසිත කියන එක. දෙවෙනි එක ඒකේ ඵලසිත, සෝතාපට්ටි ඵලසිත. තුන්වෙනි සිත තමයි සක්‍රදාගාමි මග්ගසිත.
එක්වරක් කාම භවයට පැමිණෙන ආර්ය මාර්ග කුසාසිත. හතරවෙනි එක සක්කදාගාමීක ඵලසිත. පස්වෙනි සිත තමයි අනාගාමී මග්ගසිත. නැවත කාම භවයට නොපැමිණෙන ආර්ය මාර්ග කුසාසිත. හයවෙනි එක අනාගාමී ඵලසිත. හත්වෙනි එක අරහත් මග්ගසිත. සියලු කෙලෙසුන් නසා අරහත් භාවයටපත් ආර්ය මාර්ග කුසාසිත. අටවෙනි එකේ ඵලසිත. මේ විදිහට ඔය පින්වතුන් ඒ ලෝකෝත්තර සිත් 8කට පාඩම් කරගන්න. ඒක අපි ඊළඟ පාඩමේදී විස්තර කරලා දෙනවා. අද පින්වත් ඔබෙන් අහන ප්‍රශ්න තමයි අරූපාවචර විපාක සිත් නම් කරන්න. නිරෝධ සමාපත්තියට සමවැදී හැක්කේ කාටද? අෂ්ට දුෂ්ටාක්ෂර නම් කරන්න තුන්වෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය අරූපාවචර භූමිය අබුද්ධෝත්පාද කාලයේ පිටසක්වල ආදී තැන්වල පින් කළ නොහැකිද? නිවන කියන කවුණ හිතේ තියාගෙන මේක පැහැදිලි කරන්න. ලෞකික සිත් 81 නම් කරන්නේ පස්වෙනි ප්‍රශ්නය. පින්වත්නි අද මේ කියලා තුන කවුණ හොඳට මතක් කරමින් නැවත කල්පනා කරමින් දැන ඉගෙන ගන්න. ඊළඟ 17 වෙනි පාඩමේදී ලෝකෝත්තර සිත් 8 විස්තර කරනු ලබනවා. පින්වන්ත ඔබ හැමදිනාටම අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් උපදවා ගන්න පුණ්‍ය සම්භාරය සසර දුක් නැසා සසරින් එතරව නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. තෙරුවන් සරණයි.